නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ මහා කරුණික වූ මේ දෙව් මිනිස් ලෝක සත්‍යාව උතුම් සද්ධර්ම වර්ෂාවෙන් නිවාසනසාලූ වදාළ අපගේ බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. සදහෙවත් වාසනාවන්ත පින්වතුනේ, අද දවසේ ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා මේ උතුම් සද්ධර්ම දේශනාවට දායකත්වයෙන් දරනු ලබන්නේ ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා වොඩොංගාහි වෙසෙන පින්වත් ලිශාන්ත අත්තනායක මහතා, ඉරංගා ජයසුන්දර මහත්මිය, ඩිනුලි සහ සෙතුලි අත්තනායක යන දියණිවරුන් දෙදෙනා යන මේ පින්වතුන්ලා විසින් අද දවසේ බොහෝම ලස්සන ධර්මයක් ඔබට ශ්‍රවණය කරන්න ලැබෙනවා. පින්දහම් රැස් කර ගැනීමේ වටිනාකම. රැස් කරන පින තමන්ගේ පසුපස්සේ පැමිණෙන්නේ සෙවණැල්ලසේ. භාග්‍යතුන් වහන්සේ වදාළේ එහෙමයි. මනෝ පුබ්බංගමා ධම්මා. මේ ජීවිතේ හැම දෙයකටම මනස පූර්ව අංගය බවට පත් වෙනවා. මනස ප්‍රමුඛ වෙනවා. මනෝසෙට්ඨා. මනසම ශ්‍රේෂ්ඨ වෙනවා. මනෝමය හැම දෙයක්ම මනසින් හටගන්නවා. මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා. ඒ බඳු මනස කෙනෙක් ප්‍රසන්න කරගෙන වචන කතා කරන්නේ නම්, ප්‍රසන්න වූ මනසින් කායික ක්‍රියා කරන්නේ නම්, තතෝනං සුඛමන් වේති. ඒ තුලින් සැප විපාක උපදින්නේය. ඒ සැප විපාකයේ ඔහු පසුපස පැමිණෙන්නේ ඡායාව අනපායිනී, තමාවත් හැර නොයනා සෙවණැල්ලසේය. මෙහිමයි භාග්‍යතුන් වහන්සේ වදාළේ. රැස් කරපු පිනක් සෙවණැල්ල වගේ පසුපසින් පැමිණිලා සැප විපාක උපද්දපු හැටි අද අපිට ඉගෙන ගන්න ලැබෙනවා. අපගේ මහා කප්පින මහරහතන් වහන්සේගේ චරිතාපදානය ඉතාම සුන්දරයි. අපේ ජීවිතෙත් පින්වතුනි අපිට පින් කරගන්න අවස්ථාව ලැබිලා තියෙනවානේ. අපිට තෙරුවන් සරණ මුල් කරගෙන මේ සද්ධර්මය අහන්න ලැබිච්ච නිසා සිත කය වචනයෙන් පින් කරගන්න ගොඩාක් අවස්ථා අපිට උදා වෙලා තියෙනවා. ඒ උදා වෙච්ච අවස්ථාවල පින් කරගන්නට හිතේ සතුට උපද්ද ගන්න මේ කතා පුවත, මේ සිද්ධිය හරීම වටිනවා. මහා කප්පින මහතෙරුන් වහන්සේ කියලා කියන්නේ පදුමුත්තර බුද්ධ ශාසනයේ ඉඳලාම පින් පුරන්න පටන් ගත්ත කෙනෙක්. හැබැයි මම මේ කියලා දෙන සිදුවීම සිද්ධ වුණේ ඊට ටික කාලයකට පස්සේ. ඒක සිද්ධ වුණේ මෙන්න මෙහෙම. ඊටාම දුර ඈත අතීතයේ බරණැස් නුවර නූල් කටින මිනිස්සු ඉන්න. ඒ ප්‍රදේශයේ හිටියේ නූල් කැටලා ජීවිත යාත්‍රාව පවත්වන මිනිස්සු. එහෙම මිනිස්සු ඉන්න ගමක් තිබුණා. ඔය ගමේ ගම් ප්‍රධානියා වෙලා තමයි මේ පින්වන්තයා උපන්නේ. ගමේ ගම් ප්‍රධානියා ඒ ගම මූලිකව පවුල් 1000කින් යුක්තයි. පවුල් 1000ක් තිබුණා ඔය ගමේ. ඒ ගමේ හැමෝම කරේ නූල් කටින රස්සාව. ඉතින් ඔය කටයුත්ත කරමින් වාසය කරනකොට මේ ගම් ප්‍රධානියාට බිරිඳකුත් හිටියා. ඒ බිරිඳත් එක්ක මේ ගම් ප්‍රධානියා ගමේ සියලු දෙනා තම තමන්ගේ එදිනදා කටයුතු කර කර වාසය කළා. එහෙම වාසය කරනකොට තමයි මේ අසිරිමත් පින උපන්නේ. ඒක කොහොමද උනේ? ඔය කාලේ හිමාල වනේ පසේ බුදුරජාණන් වහන්සේලා වැඩ හිටියා. පසේ බුදුරජාණන් වහන්සේලා 19ක් ඒ හිමාල වනේ ඒ කාලේ වැඩ ඉඳලා තියෙනවා. ඉතින් මේ පසේ බුදුරජාණන් වහන්සේලා එක දවසක් මේ බරණැසට නොදුරු සේනාසනයක වැඩ හිඳීම පිණිස ඒ සඳහා කල්ැතුව දැනුම් දෙන්න
බරණැස් රජුරුවන්ව මුණ ගැහිීම පිණිස නගරයට ආවා. දැන් මේ නගරයට වැඩපු පසේ බුදුරජාණන් වහන්සේලා මෙතන මේ පසේ බුදුරජාණන් වහන්සේලා 19ම වැඩි නෑ. පසේ බුදුරජාණන් වහන්සේලා 8 නමක් රජුරුව මුණ ගැහෙන්න ඇවිත් තිනවා. ඒ ඇවිල්ලා මේ පසේ බුදුරජාණන් වහන්සේලා නගරයේ වැඩ ඉන්නකොට රජුරුව මුණ ගැහිීමේ කටයුත්ත අසාර්ථක වුණා. එදා මහරජුරුව නැත. රජුරුව නැති නිසා රජුරුවත් එක්ක කතා බහ කරන්න බැරුව ගියා. දැන් මේ පසේ බුදුරජාණන් වහන්සේලා එක රාත්‍රියකට එක රැයකට බරණැස් නගරේ යවට කොහි හෝ වැඩ ඉන්න පුළුවන්ද කියලා බලන්න. මේ පසේ බුදුරජාණන් වහන්සේලා ඒ අදහසින් වැඩම කරනවා. මේ අදහසින් වඩිද්දී බලන්න මේ පින කියන එක උපදින ආකාරය. අර ගම් ප්‍රධානියාගේ බිරිඳ මේ බිරිඳයට පසේ බුදුරජාණන් වහන්සේලා 8 නම දකින්න ලැබුණා. සංවර ඉඳුරන් දැක ගමන් හිත පහදිනවා. ඇයගේ හිතට විශාල සතුටක් උපන්නා. ඇය ඉක්මනින් මේ පසේ බුදුරජාණන් වහන්සේලා කරා ගිහිල්ලා වන්දනා කරලා පසේ බුදුරජාණන් වහන්සේලාගෙන් අහනවා අනේ ස්වාමීනි මේ ආර්යයන් වහන්සේලා මේ වෙලාවේ කොහේ වඩින ගමන්ද? එතකොට පසේ බුදුරජාණන් වහන්සේලා උත්තර දුන්නා නැගණියනි අපි හිමාල වනයේ වස්වාසය කළා. දැන් මේ සුදුසු ප්‍රදේශයක සේනාසනයක් හොයාගෙන අපි වඩින්නේ. ඉතින් ඒ සඳහා රජුරෝ හමුවීම පිණිස ආවා. නමුත් ඒ කටයුත්ත සම්පූර්ණයෙන් අසාර්ථක වුණා. අපි මේ දැන් කොහේ හෝ තැනක වැඩ හිඳීම පිණිස කොහේ හෝ තැනක අපිට වැඩ හිඳීම පිණිස මේ ස්ථානයක් හොයාගෙන යන ගමන් මේ කතාව කියනකොටම මේ කාන්තාවගේ හිතට උපදිනවා පින් හිතුවිල්ලක්. අන්න ඒක ප්‍රධාන එකක්. පිනක් කරන්න උපදින හිත. පිනක් කරන්න අවකාශය එනකොට ඒ අවස්ථාව ලැබෙන මොහොතේ පින් හිතක් උපද්ද ගන්නවා කියලා කියන එක ඒක විශේෂ කාරණාවක්. එතකොට තමයි Tamanට පින අහිමි නොවෙන්නේ. පින කරගන්න යෙදෙන අවස්ථාවේ පින් හිතුවිල්ල උපදවා පින කරගත යුත්තේය. ඈ ඒකට දක්ෂ වුණා. ඈ එකපාරම කියනවා අනේ ස්වාමීනි ඉතින් එහෙනම් ඔබ වහන්සේලා අපේ ගමට දානෙට වඩින්නකෝ. ඔබ වහන්සේලාගේ දානේ අවශ්‍යතා අපිට සපුරන්න පුළුවන්. එතකොට පසේ බුදුරජාණන් වහන්සේලා කියනවා නැගණියනි අපේ පිරිස වැඩි. අපි ලොකු පිරිසක් නේ කිව්වා. ඈ කියනවා අනේ ස්වාමීනි 8 නමයිනේ. 8 නමක් මොකක්ද කිව්වා. කිව්වා නෑ නැගණියනි අපි පිරිසින් 10 නමක්. අපි 1000ක් ඉන්නවා. අපි මේ රජු හමු වීම පිණිස 8 නමයි වැඩම කළේ කිව්වා. එතකොටම ඇගේ හිත ප්‍රීතියෙන් ඉල්පී ගියා. ඇයට මෙහෙම කල්පනාවක් එනවා. අපේ ගමේ පවුල් 1000ක් තිබේ. පවුල් 1000කට මේ උත්තමයන් වහන්සේලා 19ට සංග්‍රහ සත්කාර කිරීමට කිසිම නොහැකියාවක් නැත. ඒ නිසා මම මේ 19ටම සංග්‍රහ කරන්න ඕනේ. මගේ ගමේ අයයන් එක්ක එකතු වෙලා. අන්න කල්පනා කරපු විදිහ. සාමාන්‍යයෙන් නම් කෙනෙකුට එහෙම කල්පනා කරගන්න බැරි වුණොත් එකපාර හිතෙන්න පුළුවන් අපේ 19ක් කියලා කියන්නේ ඉතින් මම කොහොම කරගන්නද කියලා. පින කරගන්න ආසාව තියෙන කෙනා පින කර ගැනීම පිණිස සිත මෙහෙවන්ට හැකියාව තියෙන කෙනා හරි වෙලාවට ඒක කරගන්න දක්ෂ වෙනවා. කල්පනා කළා ස්වාමීනි කිසිම අපහසුවක් නැහැ. ඔබ වහන්සේලාට එක රැයකට වැඩ ඉන්න සේනාසන පහසුකමුත් අපි දෙනවා. ඔබ වහන්සේලාට දම්පැන් වලිමුත් අපි උපස්ථාන කරනවා. ඒ නිසා ස්වාමීනි වැඩම කරන්න කිව්වා අපේ ගමට. ඉතින් ඒ පසේ බුදුරජාණන් වහන්සේලා ආරාධනාව බාරගත්තා. දුවගෙන ගියා. ගමට දුවගෙන ගිහිල්ලා මේ ගම් ප්‍රධානියාගේ බිරිඳනේ. ගමේ පිරිසට කතා කරනවා වරෙල්ලා අපි හරීම වාසනාවන්තයි. අපිට හෙට මහා පින්කමක් කරගන්න අවස්ථාව ලැබිලා. පින්වතුනේ උන්වහන්සේලා
අපි වගේ නෙමෙයි. දැන් මේ ගමේ පිරිසට ඈ කියනවා පින්වතුනේ උන්වහන්සේලා අපි වගේ නෙමෙයි. උන්වහන්සේලා වනයේට වෙලා මේ හිතේ තියෙන අකුසල් කෙලෙස් දුරු කරනවා. ඒ සඳහා ඊටාම පිරිසුදු ජීවිත ගත කරනවා. අපි වගේ කාම සම්පත් අනුභව කරමින් ප්‍රමාදීව වාසය කරන පිරිසක් නෙවෙයි උන්වහන්සේලා. ඒ බඳු උත්තමයන් වහන්සේලාට මොහොතකට හරි සංග්‍රහ කරන්න ලැබෙනවා කියලා කියන්නේ ඒක අපිට වාසනාවක්. මේක අහිමි කරගන්න එපා. මේක අහිමි කරගන්නේ නැතුව එක පවුලකින් එක නම ගානේ බාර ගන්න ඕනේ. තමන්ගේ නිවසේ තමන්ට පහසුකම් තියෙන විදිහට ඒ උත්තමයන් වහන්සේ නමකට වැඩ ඉන්න සේනාසන පහසුව දෙන්න ඕනේ. ඊළඟට තමන්ගේ නිවසේම ප්‍රණීත අයුරින් දම්පැන් සකස් කොට ඒ උත්තමයන් වහන්සේලාට දානයෙන් සංග්‍රහ කරන්නත් ඕන. අපි මේ පින්කම කරමු කිව්වා. ඉතින් ගමම එකතු වුණා. ගම්මු සියලු දෙනාම එකතු වෙලා ඒ පසේ බුදුරජාණන් වහන්සේලා උදෙසා තම තමන්ට පහසු විදිහට සේනාසන පහසුකම් හැදුවා. ඒ සෙනසුන් පහසුකම් සකස් කරලා හැම නිවසකින්ම පසේ බුදුරජාණන් වහන්සේලාට දානි පූජා කළා. ওই විදිහට ඒ ජීවිතේ පසේ බුදුරජාණන් වහන්සේලා 19කට අප උපස්ථාන ආදී සිද්ධ කරලා පින් කරගත්තා. එතකොට පින කරගන්න ලැබුණු අවස්ථාව අහිමි කරගත්තේ නැහැ. ආන්න මේ අය පින් කරලා ඔක්කොමලා ටික යනවා තව්තිසාවේ මරණින් මත්තේ. රැස් කරගත්ත පින තමන්ගේ ජීවිතයට සැප සලසනවා. පිනෙන් තමන්ගේ ජීවිතේ ආරක්ෂා කරලා දෙනවා. දැන් හිතන්න පින්වතුනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මරණින් මත්තේ මේ මනුස්ස ලෝකේ ඉපන්න මිනිස්සු මරණින් මත්තේ යලිත් වතාවක් සුගති උපතක් ලබනවා නම් මේ මැරෙන මිනිස්සු අතරේ නියසිරට ගත්ත පස් ටික වගේ ඊටාම ස්වල්පයි කිව්වා. යලි සුගති උපතක් කරා යන්නේ. අනිත් අය ඔක්කොම සතර අපාය උරුම කරගන්නවා කිව්වා. එහෙම සසර ගමනක්. එහෙම සසර ගමනක හරියට පිනක් කරගත්ත නිසා එකට හිටපු 1000ක් එකටම ගියා තව්තිසා. ඒ තව්තිසාවේ යන්නේ පුණ්‍ය තේජස් සහිතව. පිනෙන් ඇති වූ හිතවත්කමක් සහිතව. පින් රැස් කරගන්නට ආසා ඇති අයක් හැටියට. එහෙම පිරිසක් විදිහට තව්තිසාවේ ගිහිල්ලා තව්තිසාවේ වාසය කළා. දෙව් සිරින් වාසය කරනකොට ඕන කාලය ගත වෙලා කාශ්‍යප අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ යුගය. කාශ්‍යප අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ යුගය කියලා කියන්නේ මේ මහා භද්‍ර කල්පයේම අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්න පෙර මිනිස්යාගේ ආයුෂය අවුරුදු 20000ක් පැවති කාලේ ඔන්න කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණා. සංසාරේ පින් කරගෙන තව්තිසාවේ ඉන්න මේ අය මේන්න මේ කාලේ එනවා ඔක්කොමලා ටික ආයමත් මනුස්ස ලෝකෙට. ඒ එනකොට අර කලින් ජීවිතවල තිබුණා වගේමයි එකම ගමක ගම් ප්‍රධානියා බවට පත් වෙනවා. ඒ කාලේ ගම් ප්‍රධානියා. ඒ ගම් ප්‍රධානියාගේම බිරින්දෑ බවට පත් වෙනවා. ඒ කාලේ ගම් ප්‍රධානියාගේ බිරින්දෑ. ඒ යටතේ ඉන්න හිත මිත්‍ර ගම්වාසීන් 1000 දෙනා බවට පත් වෙනවා. අනික් 1000. හරි පුදුමයි මේ ධාතු එකට ගැලපීගෙන යන හැටි. ඒ නිසා හොඳට පින් කරගන්න අවස්ථාව ලැබෙන මොහොතේ හොඳට පින් කරගන්න. හොඳට සත්පුරුෂ ධර්මය අහන්න. ඒ ධර්මයේ පුරුදු කරන්න මහන්සි ගන්න. එතකොට උතුම් ධාතුවක් මේ ජීවිතේ හැදෙනවා. ඒ උතුම් ධාතුවක් හැදුනොත් ඒ හැදෙන ධාතුව උතුම් ධාතුවකටම ගැලපී යනවා. ඒකයි තියෙන වාසනාව. අසත්පුරුෂයා අසත්පුරුෂයාත් එක්ක පෑහිලා යනවා. හීන ගතිගුණ තියෙන කෙනා හීන ගතිගුණ තියෙන කෙනාත් එක්ක පෑහිලා යනවා. පවිටාත් එක්ක පෑහිලා යනවා. හරියට අසූචි වලටම අසූචි යනවා වගේ. හැබැයි සත්පුරුෂ ගති තියෙන අය සත්පුරුෂ ගති තියෙන අයටම පෑහී යනවා. පිනට කැමති අය
පින්නට කැමති අයත් එක්කම පෑහී යනවා. සසරින් නිදහස් වෙන්න කැමති අය සසරින් නිදහස් වෙන්න කැමති අයත් එක්කම පෑහී යනවා. තෙරුවනට ගරු සත්කාර කරන අය තෙරුවනට ගරු සත්කාර කරන අයත් එක්කම පෑහී යනවා. මේක තමයි ලෝකේ ස්වභාවය. බුදුරජාණන් වහන්සේ වදාලා මේ ධාතු වශයෙන් එකට පෑහී යන බව මේ ලෝකේ අතීතෙත් තිබුණ ධර්මතාවයක්, දැනුත් තියෙන ධර්මතාවයක්, අනාගතයේ තියෙන ධර්මතාවයක් කියලා. ඒ නිසා තමන්ට ලැබිච්ච මොහොතේ තමන්ගේ ජීවිතේ යහපත් කරගන්න මහන්සි ගන්න ඕන. මේ කතා පුවතෙන් හොඳට තේරෙනවා එකටම පිරිස පින් පුරාගෙන එන හැටි. ඔන්න කාශ්‍යප බුද්ධ ශාසනයට පැමිණුණා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන පිරිසක් බවට පත් වුණා. මේ ගමේ දහසක් දෙනා කතා වෙලා තීරණයක් ගත්තා. අපි මේ මනුස්ස ජීවිතේ අපිට ලැබිච්ච මොහොතේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ බණපද අහන්න ලැබිච්ච මොහොතේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේටත් මහත් වූ භික්ෂු සංඝයාටත් පහසුව පිණිස හොඳ සේනාසනයක් කරවන්න ඕන. ගමේ 1000ම එකතු වුණා. විය පැහැදම් කළා. වියත පැහැදම් කරලා හොඳ සේනාසනයක් කෙරෙව්වා. ඔය සේනාසනේ සංඝ සතු කරලා පූජා කරන දවස. ඒ සංඝ සතු කරලා පූජා කරන දවසේ බුදුරජාණන් වහන්සේ 20000ක් වූ මහා සංඝරුවන පිරිවරාගෙනයි මේ පූජාවට වැඩම කළේ. මේ පූජාවට වැඩම කරනකොට මේ අයන්ට අවකාශ ලැබුණා බුදුරජාණන් වහන්සේටත් 20000ක් මහා සංඝරුවනටත් දානි පූජා කරන්න. ඊළඟට මේ අය කතා වෙලා එදා සිවුරු පිරිකරත් සම්පූර්ණයෙන් පූජා කරගත්තා. 20000ක් මහා සංඝරුවනට සිවුරු පිරිකර පූජා කරගත්තා. ඊට පස්සේ නොයෙක් පූජාවන්ගෙන් සත්කාර කරනකොට ගම් ප්‍රධානියාගේ බිරිඳ ඈ කල්පනා කළා මම මේ අනිත් අයයන්ට වඩා වෙනස් පූජාවක් කරන්න ඕනේ. ඈ ඒ කාලේ හරි ආසයි කියනවා අනෝජා කියලා මල් జాතියක් තිබුණා. ඕන් ඔය අනෝජා මල් වලට ඈ හරි ආසයි. ඒ ඇනෝජා මලේ තිබුණා මොකක් හරි ලස්සන පාටක්. ඒ ලස්සන පාට බොහෝ වෙලාවට රන්වන් පැහැයට හුරුයි. මොකද මේ කතා පුවතේ සිදුවීම දිහා බලපුවම අපිට තේරෙනවා ඒ මල රන්වන් පාටට හුරු මලක්. නම අනෝජා. ඉතින් ඒකට ඒ කාලේ අනෝජා කියන්නේ නැති සමහරට මේ කාලේ වෙනකොට වෙන නමක් කියනවා වෙන්න පුළුවන්. මේ අනෝජා මල් කඩාගත්තා අර 20000ක් මහා සංඝරුවනටත් බුදුරජාණන් වහන්සේටත් පූජා කරන්න සෑහෙන තරම්. ඒකලා මේ ලස්සන මල් කලඹවල් හැදුවා. අපි තැවතැම් වෙලාවට දකිනවා පින්වතුන්ලා දම්පැන් පූජා කරනකොට මහා සංඝයාට ඒ දානේ වළඳන තැන ස්වාමීන් වහන්සේලාට බොහෝම ලස්සනට මල් කලඹවල් හදලා මේ ස්වාමීන් වහන්සේලාට සත්කාර සම්මාන කරන හැටි. එතකොට ආන්නේ වගේ ඈට හිතක් උපන්න මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේවත් 20000ක් මහා සංඝරුවනත් මලින් පුදන්න ඕන. අනෝජා මල් පූජා කරනවා 20000ක් මහා සංඝරුවනට. ඊළඟට භාග්‍යතුන් වහන්සේට කාශ්‍යප බුදුරජාණන් වහන්සේට අනෝජා මල පූජා කරලා වචනින්ම ප්‍රාර්ථනාවක් කළා. කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ අනෝජා මලට මං හරි ආසයි. මේ අනෝජා කියන නමටත් මං හරි ආසයි. ස්වාමීනි මේ මා රැස් කරපු පිනෙන් මට නිවන් දකිනා ජාති දක්වාම අනෝජා කියන නම මට ලැබේවා. මේ අනෝජා මලේ තියෙන ලස්සන වර්ණය ස්වාමීනි මගේ ශරීරයට ලැබේවා. ආන්ගේ ප්‍රාර්ථනාව කළා. ඉතින් පිනක් කරලා පතපු එකක් නේ. සුළුපටු පිනක් නෙවෙයි බුද්ධ ප්‍රමුඛ මහා සංඝරුවන විශේෂී පුද සත්කාර කොට රැස් කරපු පිනක්. ඒක ඒ විදිහටම විපාක දුන්නා. කාශ්‍යප බුද්ධ ශාසනයෙන් චුත වෙලා මේගොල්ලෝ ආයෙමත් යනවා දෙව්ලොවට. බලන්න බරණැස් පුරේ මිනිස්සු විදිහට ඉපදිලා හිටියා. පසේ බුදුවරුන්ට සත්කාර කරලා දෙව්ලොව ගියා.
දෙව්ලොවින් යලි මනුස්ස ලෝකට ආවා. මනුස්ස ලෝකෙට ඇවිල්ලා හරි සත්පුරුෂ ඇසුරක් තුර පින් කරපු නිසා ආයෙ ගියා දෙව්ලොවට. මෙන්න මේකට තමයි පින්වතුනි රැකෙනවා කියලා කියන්නේ. මේකටයි කියන්නේ ආරක්ෂා වෙනවා කියලා. සුගතියකට එන්න අවස්ථාව ලැබුණට පස්සේ සුගතිය වරද්ද ගන්නෑ කියලා කියන්නේ ඕකට. ඒ හින්දා තමයි අපිට මුණ ගැහිච්ච අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේ අපේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මෑත කාලේ හරියට කියන්නේ හොඳට තෙරුවන මුල් කරගෙන පින් කරගන්න මහන්සි වෙන්න සුගතියකට යන්න පුළුවන් වෙන විදිහට කියලා. සුගතියකට යන්න පුළුවන් වෙන විදිහට පින් කරගන්න කියලා කියන්නේ ජීවිතේ ආරක්ෂා වීම පිණිස. ඕක අහගෙන ඉන්න මහා උඩඟු බොල් මේ පුද්ගලයෝ ඉන්නවා සමහර වෙලාවට. ඒ අය මේ සුගතිය යන්න කියලා කියන කතාවට හරි අපහාස මුඛයෙන් කතා කරනවා. කාරුණික හිතක් නැති තමන්ගේ උඩඟුකම ඉස්මතු කරගන්න කැමති ඒ අසත්පුරුෂයන්ගේ වචන වලට අහු වුණොත් සත්පුරුෂයන්ටත් ගරහාගෙන අනුකම්පා ඇති අයටත් ගරහාගෙන පව් පුරවගෙන මේ ජීවිතෙන්ම මේ පින් කරගෙන යන ගමන කෙලවර කරගන්න පුළුවන් වෙයි. එනිසා හොඳ නුවණින් අපි ජීවිතය ගැන තේරුම් ගන්න ඕන. අපිට මේ ශ්‍රී සද්ධර්මය අහන්න ලැබෙනකොට අපිට මේ සද්ධර්ම කතාව අහන්න ලැබුණේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් ගොඩාක් ඈතට ආපු කාලෙක. බලන්න මේ පින්වන්තයන්ගේ ජීවිත තිබිලා තියෙන ක්‍රමේ. මේ වෙනකොට එහෙම ක්‍රම නැහැ මේ ලෝකේ. ගම් පිටින් එකතු වෙලා මෙහෙම මහා දාන දෙන ක්‍රමයක් දැන් දැක ගන්න නැහැ. මෙච්චර මහා සංගරුවන උදෙසා කරන මහා සත්කාර සම්මාන මේ කාලේ පෙනෙන්න නැහැ. එතකොට මේ යුගයන් අපි තේරුම් ගන්න ඕන. මේ යුගයේ චතුරාර්ය සත්‍ය ධර්මයක් අහන්න ලැබිලා සත්‍ය වූ ධර්මයක් තුල හිත පහදව ගන්න ලැබෙනවා කියලා කියන්නේ ඒක මේ යුගයේ හැටියට මහා වටින එකක්. ඒ චිත්ත ප්‍රසාදය ඇති කරගෙන මේ ලද සුගතියෙන් යලි සුගතියකට පැන ගන්න ලබනවා කියලා කියන එක මේ යුගයේ හැටියට මහා වාසනාවක්. ඒ නිසා ඒ වාසනාව ඇති කරගන්න ඕන. මේ රහතන් වහන්සේලා ගැන අපි බොහෝ කාලයක ඉඳලා දැන් මේ වැඩසටහන කරගෙන ඉන්නේත් මේ පින් තිබුණ උත්තමයෝ ගැන හිත පහදවන එකත් ඒ හිත පහදවා ගැනීමත් අපිට මහා යහපතක් පිණිස හේතු වෙන නිසා. ඒ නිසා පින්වතුනි මේවා හොඳට හිත පහදවා ගත යුතු කාරණා. ඔන්න මේගොල්ලෝ ආයේ සුගතියට ගියා. දැන් සුගතියේ දහසක් දෙවිවරු විදිහට දිව්‍ය විමානවල වාසය කරනවා. ගම් ප්‍රධානියත් දේව පුත්‍රයෙක් බවට පත් වුණා. ගම් ප්‍රධානියා සමීපයෙන් ඉන්න දෙව්දූ බවට පත් වුණා. ගම් ප්‍රධානියාගේ බිරිඳ වෙලා හිටපු කෙනා. එයාට දෙව්ලොවදී නම මොකක් වෙන්න ඇතිද? අනෝජා දෙව්දූ. අනෝජා දෙව්දූ වෙලා උපන්නා. අනෝජා මලේ පාටින් ඈ බබලනවා. ඕන්න යලිත් උදා වුණා. ඉතා සොඳුරු යුගය. මේ මහා භද්‍ර කල්පයේ සතරවෙනි සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෙස අපගේ තිලෝගුරු ගෞතම රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වුණා. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන කාලේ මෙන්න මේගොල්ලෝ යලිත් දෙව්ලොවින් චුත වෙලා මේ මනුස්ස ලෝකෙට එනවා. සුදුසුම ප්‍රදේශෙට සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වෙන දඹදිව් තලයටම මේගොල්ලෝ එනවා. දඹදිව තිබුණා මේ කුක්කුටවතී කියලා නගරයක්. ඒ නගරේ තිබුණා එක්තරා රජකුලයක්. ඒ රජකුරේ පුත්‍රයා වෙලා උපන්නා. ඔහුගේ නම මහා කප්පිනක. මහා කප්පින කුමාරයා වෙලා උපන්න සුදුසු කාලයේදී රාජ්‍යයට පත් වුණා. අර සසරේ පින් කරගත්ත අනෝජා දෙව්දූ එයා දෙව්ලොවින් චුත වෙලා එනවා. ඈ උපන්නා මధుරට සාගල නුවර රජ කුලේ. ඇගේ නම අනෝජා කුමාරී. ඇගේ පාට අනෝජා මලේ රන්වන් ලස්සන පාට. ඇහිම උපන්නා. ඔන්න සුදුසු කාලේ එනකොට මහා කප්පින රජ්ජුරුවන්ගේ අග්‍ර මහේසිකාව බවට පත් වෙනවා අනෝජා අගබිසව. මහා කප්පින රජ්ජුරුවන්ට
හිතවත් වූ සමීපතම අමාත්‍යෝ පිරිසක් හැදෙනවා. අමාත්‍යවරු 1000ක්. මේ කවුද? එකටම පින් කරගෙන ආපු 1000. ඒ අමාත්‍යවරුන්ට බිරින්දෑවරු 1000ක් හැදෙනවා. එකටම පින් කරගෙන ආපු 1000. හරි ලස්සනයි මේ සිද්ධිය. ඒ නිසා මේ පින් රැස් කරන වැඩපිළිවෙලට, සත්පුරුෂ ධර්මයට ආසා කරන වැඩපිළිවෙලට, සත්පුරුෂයන්ගේ වචනයට කීකරු වෙන වැඩපිළිවෙලට මේකට අපි එන්න ඕන අපේ ජීවිතේ. එතකොට එකම පුරුකක් විදිහට එකතු වෙලා මේ ජීවිතේ පින් පුරාගෙන යන්න පුළුවන් ගමනක් බුද්ධ ශාසනවල උපදිනවා. ඒක හැදෙන්නේ බුද්ධ ශාසනය විතරමයි. සසරෙන් නිදහස් වෙන ආකල්පය, පිනේ වටිනාකම බුද්ධ ශාසනයක මිසක් වෙන තැනක කතා කරන්නේ. ඒ නිසා පින්වන්තයෝ පෑහෙනවා. ඒ පෑහෙන පින්වන්තයන්ගේ ගොඩට එකතු වෙන්නයි අපි මහන්සි ගන්න ඕන. දැන් ඒ කාලේ බලන්න භාග්‍යවත් බුදුරජාන් වහන්සේ සම්මුඛයට ඇතැමු ඇවිල්ලා වාඩි වෙනවා. වාඩි වෙලා බණපද අහන්නේ එකම එක වතාවයි. නැගිටිනකොට රහතන් වහන්සේලා. එක්ක නැගිටිනකොට අනාගාමී වෙලා. එක්ක නැගිටිනකොට සෝතාපන්න වෙලා. වහා ධර්මය අවබෝධ කරගන්නවා. ඒ කාලේ තරම් වේගින් මේ කාලේ ධර්ම අවබෝධ වෙන්නේ. මේ කාලේ වෙනකොට ඒ යුගයේ පස්සට ඇවිල්ලා. අපට වඩා ගොඩාක් පිනෙන් බලවත් අය ඒ කාලේ එකතු වුණා. එකතු වෙලා නිදහස් වුණා. එකතු වෙලා සැපයටපත් වුණා. ඒ නිසා අපේ ජීවිතේට පින්වතුනි ඒ පිනේ ආරක්ෂාව අපි සලසා ගන්න ඕන. ඒ උදෙසා හොඳම අවස්ථාව අග්‍ර වූ බුදුරුවන, අග්‍ර වූ ධර්මය, අග්‍ර වූ සංගරුවන අපිට මුණ ගැහිලා තිනවා. ඒ මුණ ගැහිච්ච මොහොතේ හොඳට පින් කරගන්න ඕන. එහෙම පින් කරගෙන ආපු පිරිස ඔන්න දැන් උපන්න. දැන් කුක්කුටවති නගරයේ මහ රජුරුවෝ මහා කප්පිනක රජු. අග්‍ර මහේසිකාව අනෝජා රාජකුමරිය. ඊටාම ගුණගරුක යහපත් රජුරුවන්ට පණ උනක් දෙන අමාත්‍යවරු 1000ක් ඉන්නවා. ඒ අමාත්‍යවරු 1000 දෙනාට ඊටා ප්‍රියමනාප වූ බිරින්දෑවරු 1000ක් ඉන්නවා. ඔන්න ඔහොම පින්වන්තයෝ පිරිසක් එකතු වුණා. දවසක් මහා කප්පින රජුරුවෝ තමන්ගේ අමාත්‍යවරු 1000ක් පිරිවරාගෙන උයන්සිරි නැරඹන්ට උයනට යන ගමන් මේ වෙලාවේ වෙළඳගල් 500ක් නගරයට ඇතුල් වෙනවා දැක්කා. එතකොට රජුරුවෝ මේ තමන්ගේ අමාත්‍යවරුන්ට කියනවා, අමාත්‍යවරුනි ගිහින් බලන්න අර වෙළඳ පිරිස කොහේ ඉඳලා දෙන්නේ කියලා. එතකොට මේ වෙළඳ පිරිසට අමාත්‍යවරු කතා කළා. වෙළඳ පිරිසේ ප්‍රධානියා මහා කප්පින රජුරුව ළඟට එනවා. රජුරුව ළඟට ඇවිල්ලා කියනවා, දේවයිනි අපි මේ යොදුන් 120ක් ඈත සැවත කියලා නගරයක් තියෙනවා. ආන්ගේ සැවැත් නුවර ඉඳලා තමයි අපි මේ එන්නේ. එතකොට රජුරුව අහනවා, ඈ පින්වතුනේ නුඹලා සැවතේ ඉඳලා එන්නේ. ඔය සැවත කියලා කියන නගරේ එහෙම මුකුත් විශේෂත්වයක් තියනවාද? එතකොට මේ වෙළඳ පිරිස කියනවා, දේවයිනි අපි එහි වාසය කරනකොට රජෙකුට කියන්න තරම් නම් මහා විශේෂ දෙයක් අපි දුටුවේ නැහැ. හැබැයි ඉතින් විශේෂ දෙයක් තියෙනවා. එහි තිබෙනවා බුද්ධ කියන කෝලාහලය. ගෞතම නමින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා ඒ බුදුරජාණන් වහන්සේ ගැනමයි කතාව. බඩු බාහිරාදී ගන්ට එන මිනිස්සු, වෙලහෙනදාන් කටයුතු කරගන්න එන මිනිස්සු ඒ බුදුරජාණන් වහන්සේ ගැනමයි කතා කරන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ ගැන ඒ ඈයෝ කියනවා, ඒ සම්බුදුරජාණන් වහන්සේ කෙලෙස් නැති උත්තමයෙක්ලු, අරහන් කියලා කතා කරන්නේ. උන්වහන්සේ ගුරුවරයෙක්ගේ උපදෙස් නැතුවම මේ ජීවිතය අවබෝධ කරගත්ත කෙනෙක්ලු, සම්මා සම්බුද්ධලු. උන්වහන්සේට හරි විස්මය ජනක ඥාන, විස්මය ජනක විද්‍යාවන් තියනවලු. ඒ විද්‍යාවන් සහිතවම උන්වහන්සේ වැඩ ඉන්නවලු. විද්‍යාචරණ සම්පන්නයි කියලායි කියන්නේ.
මේ ලෝකයේ දුක් පීඩා කිසිවක් නැති සුන්දර නිවනට උන්වහන්සේ වැඩම කළාලු. සුගත මුනිදුන් කියලයි උන්වහන්සේට කියන්නේ. මේ දුක් විඳින ලෝකයෙන් උන්වහන්සේ නිදහස් වී වදාළ නිසා ඒ මහා මුනිදුන්ට ලෝකවිදූ කියලා කියනවා. ඊළඟට ඒ බුදුරජාණන් වහන්සේ ගැන තවත් කෝලාහලයක් තියෙනවා. ඒ භාග්‍යවතුන් වහන්සේ උන්වහන්සේගේ සත්‍ය වූ නිර්මල වූ පාරිශුද්ධ වූ ධර්මය තුල පින් තියෙන ඈයන්ව দমনය කරනවලු. අනුත්තර පුරිස ධම්මසාරති. රජතුමනි මේ මිනිස්යන්ට විතරක් නෙවෙයි දෙවියන්ටත් හරිපාර පෙන්වන ගුරුවරයා බුදුරජාණන් වහන්සේලු සත්තා දේව මනුස්සානං. උන්වහන්සේ අවබෝධ කරගත්ත ධර්මයේ අන් අයටත් වැටහෙන්න හරි ලස්සනට පහදනවලු. උන්වහන්සේට කියන්නේ බුද්ධ කියලා. ඒ උත්තමයා භාග්‍යවන්තයි. ඒ නිසා හැමෝම බුදුරජාන් වහන්සේට කතා කරන්නේ භගවා කියන නමින්, භාග්‍යතුන් වහන්සේ කියන නමින්. ඉතින් ඕකනම් තියනවා කිව්වා සවැත් නුවර. මේ බුද්ධ කියන වචනේ ඇහෙනකොට මහා කප්පින කියන රජුරුවන්ගේ ගත කිලිපොලා ගියා. ප්‍රීතියෙන් ලොමු දහගැන්වී ගියා. අන්න රැස් කරන පිනේ වටිනාකම. හරි දේ අහන්ට ලැබෙද්දී හරි දේට වහා පහදින්නේ පිනටයි. සත්‍ය අහන්ට ලැබෙද්දී සත්‍යයට වහා පහදින්නේ පිනටයි. සත්පුරුෂයා මුණ ගැහෙද්දී මේ මට උදව් උපකාර කරන සත්පුරුෂයාය කියලා පැහැදිලිව හදවතට දැනෙන්නේ රැස් කරන පිනටයි. අසත්පුරුෂයෙකුට සත්පුරුෂයෙක් කියලා රැවටි මේ මුලාවටපත් නොවි ඉන්න ලැබෙන්නේ රැස් කර ගන්නා පිනෙනුයි. ඒ නිසා පිනමයි රැස් කළ යුත්තේ. පිනමයි. හොඳට පින් කර ගන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ සරණ, ධර්මයේ සරණ, සංඝරත්නයේ සරණ කියන අග්‍ර වූ තෙරුවන් සරණ මුණ ගැහිච්ච මොහොතේ සිත කය වචනේ රැස් කරගන්න පින අග්‍ර විදිහට රැස් කරන්න පුළුවන්. ඒ නිසා උසස් ආකාරයෙන් අග්‍ර ආකාරයෙන් ජීවිතයට පිනමයි රැස් කරගත යුත්තේ. හේතුව පින කියලා කියන්නේ මේ සසරගත සත්වයාගේ ජීවිතේ ආරක්ෂා කරන මහා බලවේගය. බුදුරජාණන් වහන්සේලා අතිශයින්ම ප්‍රශංසා කළා රැස් කරනා ලද පින් ඇති බව. ඒ නිසා හොඳට පින රැස් කරගන්න ඕන. මේ සිදුවීම් අහන වාරයක් පාසා පිනටම ආසා කරන්න ඕන. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන කැමැත්තෙන් පිනමයි ජීවිතයට එකතු කරගන්න ඕන. පුණ්‍ය ධනය. චතුරාර්ය සත්‍ය අවබෝධය කරා යන ඒ ගමනට පුණ්‍ය ධනය කියන එක අත්‍යවශ්‍ය එකක්. ඒ නිසා හොඳට පින් රැස් කරගන්න ඕන. බලන්න මේ පින් රැස් කරගත්ත ජීවිතයේ විශේෂත්වය. බුද්ධ කියන වචනේ අහනකොට අහලා පුරුදු ගතියක්. හොඳට අහලා පුරුදු ගතියක් දැනෙනවා මහා කප්පින රජුට. දහසක් වූ අමාත්‍ය පිරිසටත් බුද්ධ කියන වචනේ අහනකොට නිකන් අහලා පුරුදු ගතියක් දැනෙනවා. ඇයි හේතුව? මේ පසේ බුදුවරුන්ගේ යුගයක පින් කරපු අය, කාශ්‍යප බුද්ධ ශාසනය පින් කරපු අය, බුද්ධ කියන වචනේ ගොඩක් ජීවිතයට සමීපයි. ඒ නිසා මේ අයන්ට අහලා පුරුදු ගතියක් දැනුණා. මහා කප්පින රජුරු කියනවා දරුවනි මට ආයෙ කියන්න සම්මා සම්බුදුරෙක් කියලාද ඔබලා කිව්වේ? එතකොට අර වෙනද පිරිස කියනවා ඔව් රජතුමනි අපි කිව්වේ සම්මා සම්බුදුරෙක් කියලා තමයි. දරුවනි මට ආයෙමත් පතාවක් කියන්න. ඔබ ඇත්තෙන්ම ඒ කිව්වේ සම්මා සම්බුදුරෙක් පහළ වෙලා කියලාද? ඔව් රජතුමනි අපි මේ කිව්වේ සම්මා සම්බුදුරෙක් පහළ වෙලා කියලයි. අන්න එහෙම කිව්වා. ඒ මොහොතේම මේ රජුරෝ අමාත්‍ය පිරිසට කියනවා අමාත්‍යවරුනි බුදුවරයෙක් පහළ වෙලා සංසාර ගමනින් මේ දුක් විඳින සත්‍යාව එතර කරවන මහා මුනිදුන් පහළ වෙලා යොදුන් 120ක් ඈත උන්වහන්සේ වැඩ ඉන්නවා. කිම අපි උන්වහන්සේ හොයාගෙන යන්නේ නැද්ද කියලා ඇහුවා.
එතකොට අර අමාත්‍යවරු 10 දෙනා එක හඬින් කියනවා රජතුමනි අපි මහා මුනිදුන්ව හොයාගෙන යමු. ඒ මොහොතේම නික්මුණා. ඒ මොහොතේම නික්මුණා මේ රාජ්‍යයක අයිතිකාරයා. මහා රජෙක්. ආය ආපහු හැරිලා ගිහිල්ලා මේ රාජකෘත්‍යයේ කටයුතු ටික කාට හරි පවරලා මේ රාජ්‍ය බිඳ වැටෙන්නේ නැති විදිහට හදලා මෙහෙම කතාන්දර නැහැ. එහෙම නික්මුණා. රජුරවන්ට සේවා කටයුතු කරගෙන ඉන්න අමාත්‍ය පිරිස අපිට බිරින්දෑවරු ඉන්නවා නේද? ඒව මේව මොකුත් කතා නැහැ. එහෙම නිකුණා. මේක තමයි පිනේ තියෙන ස්වභාවය. හොඳට පින් පුරාගෙන හිටපු අය නිසා. දැන් සාමාන්‍යයෙන් අපිට මේවා අහනකොට එහෙමත් පුළුවන්ද කියලා අපිට හිතෙන්න පුළුවන්. නමුත් මේ අපි ඉගෙන ගන්නේ පින්මන්තයන්ගේ ජීවිත ගැන. ඒ කාලේ මේ වගේ සිදුවීම් ගොඩාක් සිද්ධ වුණා. අපි දැන් මේ අහන්නේ මහා කප්පින මහරහතන් වහන්සේ ගැනනේ. මේ වගේ පින් තිබ්බ මහා රහතුන් හිටියා. ඒ මහා රහතුන්ගේ ජීවිතවල ওই වගේ පුදුම සහගත අසිරිය තිබුණා. ඉතින් මහා කප්පිනක රජුරුව තමන්ගේ දහසක් වූ පිරිවරත් එක්ක පිටත් වෙනවා. ඒ පිටත් වෙනකොට මේ එතන හිටිය අර වෙනද පිරිසට මහා කප්පින රජු දැනුවත් කරනවා. අපගේ මේ බිරින්දෑවරු රජවාසල් වල ඉන්නවා. ඈලාට කියන්ට සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වුණා. අපි ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ හොයාගෙන නික්මුණා කියලා. ඔය වචනේ කියලා මේ පිරිස නික්මිලා යනවා. ඉතින් මේ නික්මිලා යනකොට පින්වතුනි හරිම අසිරිමත් දේවල් සිද්ධ වුණා. සැවැන් නුවරට සමීප වෙනකොට මහා පළලට තියෙන සුවිශාල ගංගා හම්බ වුණා. එක ගංගාවක් තමයි චන්ද්‍රභාගා කියන ගඟ. මේ චන්ද්‍රභාගා ගඟ හම්බ වෙනකොට ගඟෙන් එතර වෙන්න කියලා නෞකා ඒ වෙලාවේ නැහැ. අනික එතර වෙන්න මේ පහසු පිරිසකුත් නෙමෙයි මේ ඉන්නේ දහසක් දෙනා. මහා කප්පින රජුරෝ මේ ගඟ ළඟ නැවතිලා කියනවා මාගේ අමාත්‍ය දරුවනි අපි එක හිතකින් බුදුරජාණන් වහන්සේ දැකීම පිණිස මේ ආවේ. අපි මොහොතක්වත් හිතුවිලි මාත්‍රකින්වත් ආපහු හැරුණේ නැහැ. ඒක සත්‍යයක්. ඒ සත්‍ය ආනුභාවයෙන් බුදුරජුන් දකින්ට යන මේ ගමනේ අපට හරස් වූ මේ ගංගාව ගංගාවක් නොවේවා. මේ ගංගාවේ අපිට නොගිලී සුවසේ එතර යන්න ලැබේවා කියලා බය නැතුව අශ්වෝ මෙහෙවෙව්වා කියනවා. හරි ආශ්චර්යයි පින්වතුනි. ඒ ගංගාව ඒ පින්වන්තයන්ගේ ගමනට හරස් වෙන්න හැකියාවක් තිබුණේ නැහැ. ඒ ගංගාව මතින් ඒ පින්වන්තයෝ ටික බුදුරජාන් වහන්සේ හොයාගෙන ගියා. ওই විදිහට ගංගා තුනකින් එතර වුණා. චන්ද්‍රභාගා නදියෙන්, අපරච්ඡා කියන නදියෙන් මෙහෙම එතර වුණා. මේ විදිහට එතර වෙලා ගංගා තුනකින් එතර වෙනකොට ඈතින් පේනවා මේගොල්ලන්ට හරියට ඕසධී තාරකාවක් වගේ රුක් සෙවණක අපේ ගෞතම රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ බැබලි බැබලි ඉන්නවා. දුරදීම අඳුනගත්තා. මේ තමයි බුදුරජාණන් වහන්සේ. කොහොමද දුරදීම අඳුන ගන්න පුළුවන් වුණේ? කාශ්‍යප බුද්ධ කාලේ ඒ බුදුරජාණන් වහන්සේ මුල් කරගෙන පින් කරපු අය දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සෝභමාන සම්බුදුරජාණන් වහන්සේ දැක දැක හිටපු අය. ගෞතම බුදුරජාණන් වහන්සේ දකින්නකොටම අඳුනගත්තා. බුදුරජාණන් වහන්සේ සම්මුඛයට ගිහිල්ලා පාකමල් යුග වන්දනා කර කර ඉල්ලා හිටියා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ සොයාගෙනමයි අපි මේ ඊතා දුර සිට ආවේ. ස්වාමීනි අපිට තථාගතයන් වහන්සේ ළඟ පැවිදි උපසම්පදාව ලැබේවා. තථාගතයන් වහන්සේගේ ඒ නිර්මල පිවිතුරු සද්ධර්මයේ හැසිරෙන්න ලැබේවා කියලා. බුදුරජාණන් වහන්සේ මේ මොහොතේ මේ මහා කප්පින රජු ඇතුළු දහසක් දෙනාට ධර්මයේ දේශනා කරනවා. ධර්මයේ දේශනා කරලා අවසන් වෙනකොට මහා කප්පින රජු ඇතුළු දහසක් දෙනා සෝතාපන්න ඵලය සාක්ෂාත් කළා. ඒ සෝතාපන්න වෙච්චි දහසක් දෙනාටම බුදුරජාණන් වහන්සේ ඒ අයගේ ජීවිත දිහා බලනවා. මේ අයට එ르දියෙන් පැවිද්ද ලබන්ට සුදුසුකම් තියනවාද? එහි බික්කු පැවිද්ද
සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ එරදියෙන් ලැබෙන පැවිද්ද ලබන්නට මෙයාට පින් තියනවාද? එතකොට බුදුරජාණන් වහන්සේට පේනවා මේගොල්ලෝ කාශ්‍යප බුද්ධ කාලේ බුද්ධ ප්‍රමුඛ 20000ක් මහා සංගරුවනට සිවුරු පූජා කරලා තියෙනවා. හොඳටම පින්න තියෙනවා. බුදුරජාණන් වහන්සේ ශ්‍රී හස්තේ දිගු කරලා එහි භික්ඛු පින්වත් මහණෙනි මෙහි එන්න කියන එක වචනේ වදාරනකොට දහසක් දෙනාගේ ගිහිවෙස් අතුරුදන් වුණා. මනාකොට සිවුරු හැඳ පොරව ගත්ත දහසක් වූ මහත් භික්ෂු සංඝයා එතන පෙනී හිටියා. ඉතින් ওই විදිහට තමයි මේ මහා පින්වන්තයෝ ටික ගෞතම සාසනයේ පැවිද්ද ලැබුයි. පින්වතුනේ අනෝජා බිසවටත් ආරංචි වුණා තමන්ගේ කප්පිනක රජු ප්‍රධාන අමාත්‍ය පිරිස බුදුරජුන් හොයාගෙන ගියා කියලා. ඒ අනෝජා බිසව තමනුත් අමාත්‍යවරුන්ගේ බිරින්දෑවරු දහසත් එක්ක බුදුරජාණන් වහන්සේ හොයාගෙන ආවා. ඈලත් බුදුරජාණන් වහන්සේගේ සරණ ලැබුවා. සම්බුද්ධ ශාසනයේ අරහත් උත්තමාවියන් බවට පත් වුණා. මහා කප්පින මහතෙරුන් වහන්සේ ඊටාම කෙටි කාලයක් ඇතුලේ ධර්මය අවබෝධ කරගෙන රහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා. ඒ අරහත්ත්වයට පත් වෙච්චි අපේ මහරහතන් වහන්සේ වනයේ වැඩ වාසය කරනකොට නිතරම වචනයක් කියනවා. අහෝ සුඛං හප්පේ තියෙන සැපයක් කියලා. අනිත් භික්ෂූන්ට ඕක ඇහෙනවා. ඇහිලා බුදුරජාණන් වහන්සේ සමීපයට ගිහිල්ලා නිකන් චෝදනාමුඛයෙන් කිව්වා ස්වාමීනි අර කුක්කුටවතියේ රජුරෝ පැවිදි වුණානේ. ඒ පැවිදි වෙච්චි රජු මේ වනේ ඉන්නකොට අපිට ඇහෙනවා අහෝ සැපයි කියලා කියනවා. අපිට හිතෙන්නේ මේ රජ සැප මතක් වෙලාද කොහෙද? ස්වාමීනි මේ අනුකම්පාවෙන් අවවාද කළා නම් හොඳයි කියලා. බුදුරජාණන් වහන්සේ කාරණේ දැනගෙනම මහා කප්පින මහරහතන් වහන්සේ ආමන්ත්‍රණය කළා. ආමන්ත්‍රණය කරලා ඇහුවා මහා කප්පින හැබැයිද මේ කියන්නේ මේ භික්ෂූන් මේ වනයේ ඇතුලේ ඉද්දී අහෝ සැපයි කියලා වචනයක් කියනවා කියලා. එතකොට මහා කප්පින මහරහතන් වහන්සේ වදාරනවා ස්වාමීනි ඒ කාලේ මම මහා රජෙක්. මහා රජා වුණාට මේ සේනාවලින් වට කරගෙන බොහෝම බිහිතියකින් මං හිටියේ. සැහැල්ලුවෙන් නෙමෙයි. කොයි වෙලේ සතුරෙක්ගේ උපක්‍රමයකින් මගේ ජීවිතයට හානියක් වෙයිද කියලා බයක් මට තිබුණා. ඒ වුණාට ස්වාමීනි දැන් මේ වනපියසේ මං තනිවම ඉන්නවා. කෙලෙස් නැති හිතක් ඇතුව මං හරි සැපසේ. ස්වාමීනි ඒ සැපේ සිහි වෙනකොට මට අනායාසයෙන්ම කියවෙනවා අහෝ සැපයි කියලා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ මහා කප්පින මහරහතන් වහන්සේ ආරම්භය මේ ලස්සන ගාථාව වදාලා. ධම්මපීති සුඛං සේති විපසන්නේන චේතසා අරියප්පවේදිතේ ධම්මේ සදාරමති පණ්ඩිතෝ. දහම් රස වළඳන කෙනා කල්ගෙවයි නිති සුවසේ පහන් සිතුවිලි ඇති කෙනා වාසය කරයි රිසිසේ සම්බුදුවරුන් වදහල අමාදම් රස දැනගෙන ලොවෙහි නුවණැති කෙනා එළෙයියේ දහමට සදා කියන බුදුරජාණන් වහන්සේ ඔන්න ඔය ධම්මපද ගාථාව වදාළේ මහා කප්පින මහරහතන් වහන්සේ මුල් කරගෙනයි. මේ මහා කප්පින මහරහතන් වහන්සේ කියලා කියන්නේ පින්වතුනේ මේ සම්බුද්ධ ශාසනයේ මේ බුද්ධ ශාසනයේ භික්ඛුනෝ වාදකානං අග්ගෝ භික්ෂූන්ට අවවාද කරන භික්ෂූන් අතරේ අග්‍ර වූ භික්ෂූන් වහන්සේ බවට පත් උනේ අපේ මහා කප්පින මහරහතන් වහන්සේ. ඒකට හේතුව මහා කප්පින මහරහතන් වහන්සේ තමන් එක්ක පැමිණි දහසක් වූ ඒ සියලු දෙනාට ධර්මයෙන් අවවාද කළා.
ඒ අවවාද අහපු දහසක් දෙනා රහතන් වහන්සේලා බවට පත් වුණා මහා කප්පින මහ රහතන් වහන්සේගේ අවවාද අහලා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ අගපදවි ප්‍රදානය කළා. ඒත දග්ගම් භික්කවේ මම ශාවකානම් භික්ඛූනම් භික්ඛු ඕවාදකානම් යදිදම් මහා කප්පිනෝ. මහණෙනි මේ බුදු සසුනේ භික්ෂූන්ට අවවාද කරන භික්ෂූන් අතරින් අග්‍රභාවයට පත් වෙන්නේ මේ මහා කප්පිනියන් කියලා බුදුරජාන් වහන්සේ අග තනතුරු ප්‍රදානය කළා. ඉතින් මේ මහා කප්පින මහරහතන් වහන්සේ ප්‍රධාන ඒ පින්වන්ත වූ මහා රහතුන්ට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ඒ රහතන් වහන්සේලා නිවි සැනසුන අමා මහ නිවනේ අපටත් සැනසෙන්න ලැබේවා. සාදු සාදු සාදු. රැස් කරගන්ට යෙදුනා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. පළමුවෙන්ම සියලු දෙවිවරුන්ට, සක්දෙවිඳුන් ප්‍රධාන සතරවරන් දෙවිවරු, සෙන්පති දෙවිවරු, අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවිවරු පහන් සිත් උපදවාගෙන මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියෝ දිව්‍ය සැපයෙන් වැඩෙත්වා. ඒ සියලු දෙවියන්ගේ ආරක්ෂාව, ආශිර්වාදයේ රැකවරණය අප හැම දිනාට දෙවියෝ නොඅඩුවම සලසා දෙත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන්ව පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ඛ නිරෝගීව දීර්ඝායුෂ ලබත්වා. මේ ගෞතම බුද්ධ ශාසනය තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයෝ අද දවසේ මේ ධර්ම දානමය පින්කම සිද්ධ කරන ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා වොඩොංගාහි වෙසෙන පින්වත් ලිශාන්ත අත්තනායක මහතා, ඉරංගා ජයසුන්දර මහත්මිය, ඩිනුලි සහ සෙතුලි අත්තනායක යන ඒ දියණිවරු මේ හැම දෙනාගේ නමින් මිය පරලෝ යන්ට යෙදුනා වූ සියලු ඥාතීන්ට, හිත මිත්‍රාදීන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. මාළඹේ සුසිතපුර පදිංචිව සිට මිය පරලෝ ගිය අමරපාල අත්තනායක මහතාටත්, ජයනන්දනී අත්තනායක මහත්මිය ඇතුළු නමින් මිය ගියා වූ සියලු ඥාතීන්ට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිතේ ඒකාන්තයෙන්ම සැපයටපත් වෙත්වා කියන අදහසින් ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. දැනට අසනීප තත්ත්වයෙන් ප්‍රතිකාර ලබන කුරුණෑගල පදිංචි සෙනරත් බණ්ඩාර ජයසුන්දර මහතාටත්, චිත්‍රා විජේකෝන් මහත්මියටත් මේ සියලු පින්වල ආශිර්වාදයෙන් ඉතා ඉක්මනින්ම නිදුක් නිරෝග සුව සම්පත් සැලසෙත්වා කියන අදහසින් පින් අනුමෝදන් කරමු. ලිශාන්ත අත්තනායක මහතාට, ඉරංගා ජයසුන්දර මහත්මියට, ඒ වගේම ඩිනුලි සහ සෙතුලි අත්තනායක කියන ඒ දියණිවරුන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ධර්ම දානය සිදු කළ මේ පින්වතුන්ලා හැම දිනාට, පවුලේ සෑම සියලු දෙනාට සියලු යහපත අභිවෘද්ධිය සැලසෙත්වා. කරන කියන රැකී ආරක්ෂා ආදිය, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදිය ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. සුවසේ පින් දහම් රැස් කරගෙන සුවසේ ධර්මයේ හැසිරීලා ගෞතම ශාසනය තුල චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට ඒ පින්වත් හැම දිනාට වාසනාව ලැබෙත්වා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත්, සුපින්නත් ඔබ සෑම සියලු දෙනාටත් මේ සියලු පින් අනුමෝදන් වෙලා සුවසේ ගෞතම ශාසනය තුල ධර්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.